බෞද්ධ ගුවන් විදුලියේ විශේෂ ධර්මානුශාසනාව. අද මෙම ධර්මදේශනාව පටිගත කෙරෙන්නේ දූණගහ දසසිල් මෑණිවරුන් වැඩ සිටින අනුලාරාමයේ. බොහෝ පිරිසක් සම්බෝධි විහාරස්ථානයට ඈත පළාත්වල ඉඳලා ධර්ම ශ්‍රවණය සඳහා පැමිණෙනවා. ඒ පින්නතුන් මහා වෙහෙසක් අරගෙන පාන්දරින් අවදි වෙලා සම්බෝධි විහාරස්ථානයේ දැක ගැනීමට ධර්ම ශ්‍රවණය සඳහා පැමිණෙනවා. සමහර පින්නතුන්ට දැනෙනවා ඒක දුෂ්කර කටයුත්තක් කියලා. ඒක නිසා තමයි මේ ධර්ම දේශනා පටිගත කිරීමේ ක්‍රමය වෙනස් කරලා සම්බෝධි විහාරස්ථානයේ පටිගත කිරීමත් ගම් නියම් ගම් වලට ගිහිල්ලා පටිගත කිරීමත් සිද්ධ කෙරෙන්නේ. මේ අනුලාරාම දසසිල් මෑණිවරුන් වහන්සේලා වැඩ සිටින ආශ්‍රමේ වැඩ සිටින්නේ දඹගල්ගමුවේ ධම්මසීලී මෑණියන් වහන්සේ සහ කහඳ වැලිපොත සුමිත්‍රා මෑණියන් වහන්සේ. මේ මෑණියන් වහන්සේලා ඊටාම වටිනා කාර්යයක් මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සිද්ධ කරනවා. දූණගහ අනුලාරාමයේ දායක කාරකාදී පින්නතුන් අනුලා සුධර්මා කුලංගන සමිතියේ නිලධාරී මණ්ඩලය ඇතුළු සමාජිකාවන් මරඳගහ මුල දයා හાર્ඩ්වෙයා ව්‍යාපාරයේ අධිපති පියසේන මහත්මයා සහ වාලුකාරාමේ සීල භාවනා සමිතියේ පින්නතුන් ඒ වගේම පැප්‍රොබේන් හෝටලේ අධිපති සුදත් මහත්මයා විවිධ පින්වතුන් මේ පින්කම සංවිධානය කිරීම සඳහා දායකත්වය ලබලා දීලා තියෙනවා. චාරිත්‍රානුකූලව දැහැත් වට්ටියක් පිළිගන්වලා ඒ අපේ පැරණි චාරිත්‍ර ටික මොහොතකට පෙර සිද්ධ කරලා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත සම්මා ජීව බෞද්ධ ආශ්‍රම වාසී පූජ්‍යපාද මොරාවත්තේ සුබෝධි ස්වාමින්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර ආගමික මෙහෙවර වෙනුවෙන් නිරෝගී සම්පත්තියත් දීර්ඝායුෂ සම්පත්තියත් අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් මේ ආරාමේ මේ ශාසනික මෙහෙවර සිද්ධ කරන දඹගල්ගමුවේ ධම්මසීලී මෑණියන් වහන්සේ කහඳ වැලිපොත සුමිත්‍රා මෑණියන් වහන්සේ ඒ මෑණියන් වහන්සේලාගේ ශාසනික කර්තව්‍යයන් වෙනුවෙන් ඒ සියලුම ශක්තිය නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ සම්පත්තිය අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. මේ පින්වත් පිරිස අද සුදු වතින් සැරසිලා මේ උතුම් පින්කම සඳහා සූදානම් වෙලා දරුවනුත් රැගෙන ඒ වැඩිහිටි පිරිසත් සමග ධර්ම ශ්‍රවණය සඳහා සූදානම්ව සිටින අවස්ථාව. බෞද්ධ ගුවන් විදුලියෙන් ධර්ම ශ්‍රවණය කරන සමස්ත ශ්‍රාවක පින්නතුන්ටත් අපි මෙතෙන් සිට ආරාධනය කර සිටිනවා ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන හැටියට. පින්නතුනි, අපි යලිත් වතාවක් සාදුනාදයක් පවත්වා ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි.
ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ဒု ගච්ඡාමි တိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိ සරණ ගමනං සම්පුන්නං ආම භන්ති ආනාතිපාතः වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදේත ආම භන්තේ සාදු සාදු සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රහජස්ස සුනන්තෝ සංඝේ මොක්ඛේධං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතහ සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අසද්ධස්ස භික්ඛවේ සද්ධා කතා දුක්ඛතා දුස්සීලස්ස සීල කතා දුක්ඛතා අපස්සුතස්ස බාහු සච්ච කතා දුක්ඛතා මච්චරියස්ස ඡාග කතා දුක්ඛතා දුප්පඤ්ඤස්ස පඤ්ඤා කතා දුක්ඛතා සදහෙති පින්බර සිල්මේනිවරුනි සදහෙති සත්පුරුෂ කාරුණික පින්බර වාසනාවන්ත පින්වතුනි පින්වත් ඔබ හැම දෙනාම දූනගහ අනුලාරාමයට රැස්ව අද දිනේ තුල මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ බෞද්ධයා ගුවන් විදුලිය හරහා විකාශනය කරන්නට දායකත්වයේ ලබා දෙමින් සිද්ධ කරනු ලබන දායකත්ව ධර්මදේශනාමය පුණ්‍ය කටයුත්තක් සිද්ධ කරන්න. අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නට මූලිකව කටයුතු කරනවා ගල්ගමුවේ ධම්මසීලී මෑණියන් වහන්සේ, කහඳවැලි පොත සුමිත්‍රා සිල්මෑණියන් වහන්සේ ඇතුළු දූනගහ අනුලාරාමයේ දායක දායිකා පින්වතුන්ලා සියලු දෙනාම ඒ වගේම අනුලා සුධර්මා කුලගණ සමිතියේ නිලධාරී මණ්ඩලය ඇතුළු සමාජිකාවන් සියලු දෙනා මරදගහමුල දයා හාඩ්වෙයාර් අධිපති පියසේන මහත්මයා සහ වාලුකාරාමේ සීල භාවනා සමිතියේ පින්වතුන් තැප්‍රබේන් හෝටලේ අධිපති සුදත් මහත්මයා කියන මේ පින් ඇති හැමගේ දායකත්වයේ ඇතිවයි මේ උදාර සත්පුරුෂ පින්කම සිද්ධ කරන්නේ. පින්වතුනි ධර්මයේ හුරු නොකරන මිනිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල පෙන්වලා දෙනවා කෝ වගේද හරියට නිකන් මස්තික විතරක් වැඩෙන හරකෙක් වගේ කියලා. දැන් සමහරක් වෙලාවට මිනිස්සුන්ට කියන්නේ නේ නිකන් හරක් වැඩ කරන්න එපා කියලා එහෙමත් නේ. එහෙනම් නිකන් හරකෙක් වගේ හැසිරෙන්න එපා කියලා කියන වෙලාවල් නැද්ද? තියෙනවා. එතකොට කවදාවත් එහෙම අනුන්ගෙන් ඒ තාලේ වචනයක් අහන්න වෙනවද? ධර්මයේ තුල හිත පිහිටව ගත්ත කෙනෙකුට, ගෞරවනීය මිනිස්සෙකුට එහෙම ආකාරයේ කාගෙන්වත් වචන අහන්න වෙනවද? අහන්න වෙන්නේ නැහැ. එහෙනම් එයින්ම පැහැදිලි බුදුරජාණන් වහන්සේ පෙන්වපු උපමාව මොනතරම් වටින උපමාවක්ද නේ? අර මස්තික විතරක් වැඩෙන හරකෙක් වගේ. ධර්මයේ නොවැඩෙන හිතක් තියෙන කෙනාගේ නිකන් මස්තික විතරයි තියෙන්නේ. ගත යුතු කිසිම දෙයක් ඇත්තේ නැtei කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. එහෙනම් පින් ඇති ඔබ මිනිස් භවයේ අරුත අඳුනගත්ත හින්දා වටහාගත්ත නිසායි මෙලෙස මෙවන් උදාර සත්පුරුෂ පින්දහම තුල යෙදෙන්නේ. අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ එක තැනකදී පෙන්වලා දෙනවා මේ ලෝකයේ තුල අධර්ම මාර්ගයේ තුල ඉන්න පුද්ගලයා තමන්ට තමන්ව පිළිකුල් සහගත කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ කෙනාටම තමන් පිළිබඳ උපදින්නේ මහා අප්‍රිය භාවයක්. පින්තුනි ඔය ආරක්ෂක අංශයේ හිටිය ජේෂ්ඨ නිලධාරියෙක් දිනක විශ්‍රාම ගිහිල්ලා එතුමා කියපු පුංචි කාරණාවක්. එතුමා කියන උදේ ඉඳන් රැය වෙනකම්ම අනුන්ට අන දෙදී තරහෙන් ගුගුරමින් අනිත් අයට බනිමින් ඒ ගත කරපු තමන්ගේ ජීවිතය ගැන තමන්ටම මහ පිළිකුලක් උපන්නා. උඹ බම්බොලන් කියාගෙන ඊටත් වඩා පරුසසර වදන් තෙපලමින් තමන් ගත කරපු ජීවිතේ තමන්ටම පිළිකුල්. එතුමා කියලා තිබුණා. එහෙනම් හිතන්න ආන් ජීවිතයේ තුල අදහැමි වුණොත් පින්වතුනි නිවැරදි නොවන වදන් භාවිත කරොත් එහෙනම් සීලයෙන් පිරිහුණොත් ඒ සීලයෙන් පිරිහිච්ච කෙනාට දැනෙනවා
තමන්ටම තමන් පිළිබඳව අප්‍රසන්න භාවයක්. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි පුද්ගලයාව අනුන්ටත් බොහොම අප්‍රියයි. අනිත් අය පවා යාව පිළිගන්නවද? ප්‍රිය කරනවද? ප්‍රිය කරන්නේ නැහැ අසත්පුරුෂයව. ඒ වගේමයි එවැනි අසත්පුරුෂයා මරණයෙන් මතු යන්නේ විනිපාත නැමැති නිරේ කරාමයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. දුගතිය කරාමයි මරණයෙන් මතු එවැනි දුස්සීල අසත්පුරුෂ අධහැමි මග තුළ හැසිරෙන කෙනා යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එහෙනම් එයින් පැහැදිලි ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. පුණ්‍ය මාර්ගයේ තුල යන කෙනා එයාටම යා පිළිබඳව ප්‍රිය බවක් දැනෙන්නේ නැද්ද? දැනෙනවා. තමන්ටම තමන් පිළිබඳව හදවතේ මහා අභිමානයක් උපදින්නේ නැද්ද? අනේ මම මෙහිම පින්කමක් කරගත්තානේ. ඔබ මේ කරන පින්කම අවසානයේ තුල බෞද්ධයා ගුවන්විදුලි ඔස්සේ මේ බණ ඔබ අහද්දී ඔබේ හදවතට දැනේවි සතුට. අනේ මම මෙහිම පින්කමක් සිද්ධ කරානේ කියලා තමන්ට තමන්ගේ වටිනකම පිළිබඳව තමන්ට තමන් පිළිබඳ ප්‍රසන්නතාවයක් ප්‍රියතාවයක් උපදීවි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එහෙනම් සත්පුරුෂයාට නිතරම ඒ තමන්ගේ සත්පුරුෂකම් පිළිබඳව හිතා නිතරම තමන් පිළිබඳව හදවතේ උපදවගත්ත ප්‍රසන්න හැඟුමකින්මය එයා ජීවත් වෙන්නේ. එයා ජීවත් වෙන්නේ. මට මගේ ජීවිතේම සිද්ධ වෙලා තියෙන කියලා කියන මිනිස්සු නැද්ද? ඉන්නවා. කවදාවත් පින් ඇති සත්පුරුෂයෙක් එවැනි වදනක් භාවිත කරයිද? නෑ. එයාගේ භාවිතය තුළම එයාගේ භාෂිතයක් දැක ගන්න පුළුවන්. මොකද එයා ජීවත් වෙන එයාගේ භාවිතය තුළ සත්පුරුෂ භාවයේ තියෙන නිසා ඒ පුද්ගලයා පින්වතුනි අන්න තමන්ට තමන් ප්‍රිය කෙනෙක් බවට තමයි ඒකාන්තයෙන්පත් වෙන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. එවැනි සත්පුරුෂයා සීල මාර්ගයේ තුල ධර්ම මාර්ගයේ තුල හැසිරෙන කෙනා අනුන්ටත් බොහොම ප්‍රියයි. මරණයෙන් මතු යන්නෙම සුගතිය කරාමය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. එහෙනම් හිතන්න ඔබට ඔබ පිළිබඳව ප්‍රිය භාවය උපදව ගත හැකි. ඒ වගේම පින්වතුනි ඔබ ඇසුරු කරන්නන්ට ඔබ පිළිබඳව ප්‍රියතාවය උපදව ගන්නට පුළුවන්. මරණයෙන් මතු සුගතිය කරා යන්නට හේතුවක් ශක්තියක් වෙන උදාරතර පින්කමක් තමයි මේ මොහොතේ ඔබ හැම සිදු කරගන්නේ කියලා සතුට සිත් උපදව ගමු. හොඳයි පින්වතුනි, පින්වතුන්ලාට මා මේ මොහොත තුලදී පහදලා දෙන්නට බලාපොරොත්තු වෙනවා සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් දුක්ඛතා කියන සූත්‍ර දේශනාව. මොකද්ද සූත්‍රයේ නම? දුක්ඛතා සූත්‍රය. දුක්ඛතා කියන pāli වචනේ තේරුම පින්වතුන්ලා දන්නවද? දුක්ඛතා කියලා කියන්නේ මොකක් කියලාද හිතන්නේ? දුක හිතෙන කතාවද? මට ඔය ඉන්න විදිහට නම් දුක හිතෙනවා. හරි? ඔව් දුක්ඛතා කියලා කියන්නේ එහෙනම් දුක හිතෙන කතා නෙවෙයි පින්වතුනි. කතා කිරීමට දුෂ්කර කාරණාවන් කියන අර්ථය තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා කතා කිරීමට දුෂ්කර මාතෘකා පහක් තියෙනවා. හේතුව තමයි මේ කාරණාවන් කතා කරද්දී මේ ලෝකේ ගොඩක් දෙනෙක් ඒ කාරණාවන් වලට ප්‍රියතාවයක් උපදව ගන්න බැරි වෙන්න පුළුවන්. එනිසා කෙනෙක් ප්‍රිය නොකරන කල ඒ කාරණාවන් යාට අවබෝධ කරලා දීම කෙනෙක් අකමැති වන කල ඒ කෙනා තුළ ඒ කාරණාවන් මාතෘකාවන් පිළිබඳව කැමැත්තක් උපදවන එක දුෂ්කර නැද්ද? ඒක දුෂ්කරයි. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මොනවද ඒ කාරණාවන් පහ? අපි ධර්ම දේශනාව පුරාවටම මෙන්න මේ කාරණාවන් පහ තමයි පහදව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ධර්ම දේශනාව අවසානයේ මම අහනවා මොනවද ඔය කියපු කරුණු ටික. එනිසා එහෙනම් හැමෝම හොඳට මතක තියාගෙන මේ බණ ටික අහන්න ඕනේ. අතරමැද මම අහනවා ප්‍රශ්න. එනිසා හැමෝම බොහෝම සිහියෙන් සතියෙන් මේ බුදු බණ ටික අපි අහමු. අසද්ධස්ස භික්කවේ සද්ධා කතා දුක්ඛතා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශ්‍රද්ධාවක් නැති මිනිසයාට ශ්‍රද්ධාව ගැන කියන්න ගියාම ඇති කරගන්නේ මොකද්ද? ව්‍යාපජ්‍යතියා හිතේ උපදව ගන්නවා තරහ. කෝපංච කෝපයක් උපදව ගන්නවා.
දෝසංච ද්වේෂයක් උපදව ගන්නවා. කුප්පති ගතින් හිතින් දෙකෙන්ම මේ මිනිස්සයා වෙනස් වෙන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, මහා සංඝරුවන ගැන ශ්‍රද්ධාවක් නැති මිනිස්සෙක් එක්ක කතා කරන්න ගියාම ඒ මිනිස්සයා හිතේ උපදව ගන්නේ නැද්ද ව්‍යාපජ්‍යත තරහ, කෝපයක්, ද්වේෂයක්? ගතේ හිතෙන් අපිට වෙනසක් දකින්න ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. එහි බැම හකුලව ගන්නයි නැද්ද? ඉන්නවා. වැඩි ඕනේ සමහරුන්ගේ ගෙවල් වලනේ. රූපවාහිනියේ, ගුවන් විදුලියේ බණ ටික, පිරිත් ටික සද්දෙට දාපුවාමනේ. ඔන්න ඔయిత වඩා සද්දෙට සද්ද දාගෙන ගෙට ගොඩ වෙන අය නැද්ද? ඉන්න මේක කොයි වෙලේ බැලුවත් පන්සල වගේ දාගත්ත ගමයි බණයි පිරිතයි කියලා ඇඟට ගොඩ වෙන්න එන තාලෙයි නැද්ද? ඔහිට විතරක් ඇහෙන්න ඕක දාගත්තා නම් මදයි කියන තාලෙයි නැද්ද? ඉන්නවා. එහෙනම් කවුද? ශ්‍රද්ධාව නැති කෙනානේ. ඒ අය කුලප්පු වෙනවා. දැන් සාමාන්‍යයෙන් පිරිත් අහපුවාමනේ කුලප්පු වෙනවා, කලබල වෙනවා, පිටමං වෙලා යන්න හදනවා කියන්නේ කවුද? මල පෙරේතයෝ, අමනුෂ්‍යයෝ වගේ අය නෙනේ. එහෙනම් gedara මනුස්ස ස්වරූපයෙන් ඉන්න මිනිස්සු බණ ටික, පිරිත් ටික සද්දෙට ඇහුනහම ඕන් අමනුෂ්‍යයෝ වගේ කලබල වෙන වෙලාවල් නැද්ද? තියෙනවා. කවුද? ශ්‍රද්ධාවක් නැති කෙනා. ඔක හොඳට තේරුම් ගන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ඝටිකාර කියලා සූත්‍රයක්. මොකද්ද සූත්‍රය? ඝටිකාර සූත්‍රය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායකයන්, නිත්‍ය දායක මහත්තයා වුණේ ඝටිකාර කියලා කුඹල් කරුවෙක්. මොකද්ද නම? ඝටිකාර. කුඹල් කරුවෙක් කියන්නේ හැලිවලන් හදන කෙනෙක්. මැටි වැඩ කරන කෙනෙක්. මැටි වැඩ කිව්වෝ ඔය ඇත්තෝ මේ ඉඳ හිට කරන මැටි වැඩ නෙවෙයි. හොඳේ. මෙතන මේ මැටි වැඩ කියන්නේ අර මැටි කර්මාන්තේ හැලිවලන් හදන එක. එතකොට ඝටිකාරකේ රස්සා වෘතිය උනේ මෙන්න මේ හැලිවලන් හදන එක. එතකොට මේ ඝටිකාරගේ හිටිය ඇස් දෙකම අන්ධ මාපිය යෝලා. ඇස් දෙකම අන්ධ මාපිය යෝලා හිටියා. ඝටිකාරට හිටිය හොඳම යාළුවෙක්, එයාගේ නම තමයි ජෝතිපාල. මොකද්ද නම? ජෝතිපාල. අඳුරනවද ජෝතිපාල? ඒ ඔය ඇත්ත දන්න ජෝතිපාල සින්දු කියන මහත්තයා එහෙම නෙවෙයි. හොඳේ. මේ කියන්නේ කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ කෙනෙක්. ඔන්න ඝටිකාරගේ හොඳම යාළුවා තමයි ජෝතිපාල. කාලයකට පස්සේ දවසක් තමන්ගේ මිත්‍රයා ඝටිකාරව හම්බ වෙන්න මේ ජෝතිපාල ඝටිකාරගේ නිවසට ආවා. තමන්ගේ මිත්‍රයාට හොඳට කණ්ඩ බොණ්ඩ දීලා සංග්‍රහ කරලා අපෝපස්ථාන කරලා ඉන්න අතරේ ඝටිකාර ජෝතිපාලට යෝජනා කළ, ආරාධනා කළා. මිත්‍රයේ මේ කිට්ටු අය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සුවඳ කුටිය, ගන්ධ කුටිය තියෙන්නේ. ඔයා එනවද මාත් එක්ක මේ බුදුහාඳුරෝ බැහැ දැකලා බණ ටිකක් අහලා එන්න? යමුද මාත් එක්ක කියලා ඇහුවා. එතකොට පින්වතුනි ජෝතිපාල හරියට තරහ ගත්තා. මන්නන් නෙවෙයි ඔය මුඩු මහන බලන්න එන්නේ කියලා කිව්වා. තරහ ගත්තා. ව්‍යාපජ්ජිත උපදව ගත්තා තරහ. කෝපංච දෝසංච කෝපේ දේශේ හිතේ උපදව ගත්තා. සාමාන්‍යයෙන් කෙනෙක් තරහ ගත්තාම අපි කැමති දෙයක් එයාලව ඉටු කරව ගන්න පුළුවන්ද? Taman පිළිගත්ත මතේ ඒ කෙනාට සනාත කරන්න, අවබෝධ කරවලා දෙන්න පුළුවන්ද? අවබෝධ කරන්න බෑ. තරහ ගියපු වෙලාවට නේ. ඔය සමහරක් වෙලාවට මහතුරුන්ට එහෙම තරහ ගියපු වෙලාවට Taman හරි වුණත් Taman හරි දේ එයාට අවබෝධ කරලා දෙන්න පුළුවන්ද? අවබෝධ කරලා දෙන්න බෑ. ඒ වෙලාවට එහෙම අවබෝධ කරලා දෙන්න යන්නත් එපා පින්වතුනි. අතපය වෙලා ගන්න තමයි එහෙම වුණොත් වෙන්නේ. හොඳේ. ආන් එහෙනම් මේ කියන්නේ මොකද්ද? තරහ ගියපු වෙලාවට කෙනෙකුට Taman පිළිගත්ත දේ හරි වුණත්, හොඳ දෙයක් වුණත්, යහපතක් වෙන දෙයක් වුණත් අර කෙනාට ඒක හේතු ගන්නන්න අවබෝධ කරන්න බෑ. මනෝවිද්‍යාත්මක කාරණාවක් ඒක. එහෙනම් ඒක දන්න ඝටිකාර මොකද කරේ? හරි ඉතින් ඕකට ඔය තරම් කලබල වෙන්න ඕනේ. ඔයාට බුදුහාඳුරෝ බලන්න එන්නනේ යන්න මාත් එක්ක බැරි. එහෙනම් එනවද මාත් එක්ක ගම් තොටට නාන්න යන්න කියලා ඇහුවා. ආන් හොඳ යෝජනාවක් කළා වොන්න. යමු නාන්නයි කිව්වා. සමහරු එහෙමනේ නේ. නාන්නයි කිව්වොත් මෙහි ඉඳන් නිලා වේලි හරි කමන්නේ යන්නේ නැද්ද? හරියට නිකන් වතුර නැතුව මෙහි වේලි වුණා වගේ
නිලාවේලියම හොයන් යන අය නැද්ද? ඉන්නවා නාණ්ඩයිකෝ. සමහර කොහේ හරි ගියාම ඇලද්දලක් දැක්කෝ පනින්නම හදන්නේ නැද්ද? හදනවා. මෙහි හිටියාම අල්ලලවත් නාවන්න බැරි මිනිස්සු ඔන්න කොහේ හරි ගියාම පනින්නම බලන්නේ නැද්ද? බලනවා වතුරක් දැක්කහම. ආන් ඒ තාලේ කෙනෙක් තමයි මේ කියන ජෝතිපාල. ඔන්න දැන් ගටිකාරයි ජෝතිපාලයි දෙන්න ගන් තොටට යනවා නාණ්ඩ. නාණ්ඩ ගියපු වෙලාවේදී ගම් ඉවුරේදී එකපාරටම ගටිකාර ජෝතිපාල ඉනවට ඇඳගෙන හිටපු දවටන් හිටිය සාටකේ පිටිපස්සෙට ඇදලා කිව්වා මේ කිට්ටුවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ මේ තරම් කිට්ටුවට ආවේකේ යමුකෝ අනේ බුදුහාඳුරෝ බලන්න කියලා කිව්වා. තරහ ගත්ත ජෝතිපාල තරහෙන් ගටිකාරගේ අත ගසලා දැම්මා. ඊට පස්සේ මොකද වුනේ? ජෝතිපාලගේ තිබුණ දිග කොණ්ඩයක්. ওই දිග කොණ්ඩේ කඩා දාලා ජෝතිපාල බැස්ස ගඟට. ඔය පිටිපස්සෙන්ම ගඟට බැස්ස ගටිකාර මොකද කරේ? ජෝතිපාලගේ අර කඩා හිරව ගත්ත කොණ්ඩෙන් පිටිපස්සෙන් ගිහිල්ලා ඒ කොණ්ඩේ අල්ලගෙන පිටිපස්සට ඇද්දා. දැන් සාමාන්‍යයෙන් කොණ්ඩෙන් අදිද්දි කවුරු නමුත් තරහ ගන්න නැද්ද? සුරතලයට දැක්ක සතුටට අත දරුවෙක් හරිනේ. ඔය ඇත්ත වඩා ගත්තාම වඩා ගත්ත වෙලාවේ ඔය ඇත්තන්ගේ කොණ්ඩෙන් අදින්න ගත්තොත් වඩා ගත් ඉක්මනට ඔය දරුවා බිමින් තියන්නේ නැද්ද? තියනවනේ. කොණ්ඩෙන් අදින එක වේදනාවක් තරහක් හිතට උපදිනවා. එහෙනම් පින්වතුනි කොණ්ඩෙන් අදිනවට කවුරුත් කැමති නෑ. කොණ්ඩෙන් අදිද්දි තරහ ගන්නෙත් එකම જાතිය කවුද දන්නවද? හාමුදුරුවෝ විතරයි. මොකද අපි අදින්න කොණ්ඩයක් නෑනේ. ඒ ඇරෙන්න ඉතිරි ඔක්කොම තරහ ගන්නවා. එහෙනම් ඔන්න මේ වෙලාවේ ජෝතිපාල තරහ ගත්තා. සාමාන්‍යයෙන් තරහ මත උනහම මිනිස්සු ළඟ තියෙන ලකුණු අඩු වෙන්නේ නැද්ද? තියෙන වටිනකම නැති කරගන්නේ නැද්ද? අපේ මන්දනම් හිටියේ නෑනේ යා මේ තාලේ කෙනෙක් කියලා. තරහ ගිහිල්ලා කියපු වචන ටිකේ හැටි අනේ සිල් ගන්න අම්මෙකුට වටිනවද එහෙම කියන්නේ? ඔන්න තරහ මත උනහම මිනිස්සුන්ගේ තියෙන වටිනාකම් අඩු වෙන්නේ නැද්ද? මිනිස්සු එයාව පහතට දාලා කතා කරන්නේ නැද්ද? කතා කරනවා. හැබැයි පින්වතුනි ජෝතිපාලට තරහ උපන්නට එයා ළඟ තියෙන ගුණය වටිනකම මකාගත්තේ නෑ, අඩු කරගත්තේ නෑ. ඒ නිසා මොකද උනේ? ජෝතිපාල හිතනවා කවදාවත් මාව නොරිද්දපු මගේ යාළුවා, කවදාවත් මට වඩා අපහාසයක් වන ලෙස නොහැසිරිච්ච මට වඩා පහළ කුලේ උන්නු මේ ගටේකාර කවදාවත් මට හිම අපහාසයක් වනු පිණිස හැසිරුනේ නෑ. එහෙම නොහැසිරිච්ච ඔහු ඇයි අද මෙහෙම හැසිරෙන්නේ? එහෙනම් මේ කියන ඉල්ලීමේ මොකක් හරි වටිනකමක් තියෙන්න පුළුවන්. එහෙම හිතපු ජෝතිපාල අවසන පොරොන්දුනා ගටේකාරට හොඳයි මිත්‍රේ යමු ඔය කියන නිසා බලන්න බුදුහාමුදුරුවෝ. ඔන්න පින්වතුනි මේ දෙන්නම බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුහාමුදුරුවෝ ළඟ වැඳ වැටිලා බණ අහලා කොයිතරම් ජෝතිපාල පැහැදුනාද කියනවා නම් මිත්‍රය ඔයා කැමතිද බුදුහාමුදුරුවෝ බලන්න යන්න? ඔයා කැමතිද බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්න කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වෙන්න කැමතිද කියලා ඇහුවා. දැන් ඉස්සෙල්ලා ගටීකාර ජෝතිපාලගෙන් ඇහුවේ මොකද්ද? ගටීකාර ජෝතිපාලට යමුයි කිව්වා බුදුහාමුදුරුවෝ බලන්න. දැන් බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව උපදවගත්ත පැහැදිච්ච ජෝතිපාල කියනවා යමුකෝ අනේ මාත් එක්ක බුදුහාමුදුරුවෝ ළඟ මහාන වෙන්න කියලා කිව්වා. මගේ දැස් අන්ධ මාපිය යුවල හැර දාලා මට ඒ ගමන යන්න ඉඩක් නැහැනේ කියලා ඒ වෙලාවේ ගටීකාර කිව්වා. එහෙනම් හිතන්න බුදුහාමුදුරුවෝ ගැන මතක් කරද්දී තරහ ගත්ත මේ ජෝතිපාල පස්සේ කියන්න ගත්තේ බුදුහාඳුරෝ දැකලා බණ ඇහුවට පස්සේ මොකද්ද? අනේ මට ඒ බුදුහාඳුරෝ තවත් නොදැකින්ද බැරිය කිව්වා. ඒ බුදුරජාණන් වහන්සේගේ කටහඬ නාහ ඉන්න මට බැරිය කියලා කිව්වා. ආන් හිතන්න ලෝකෝත්තර ශ්‍රද්ධාව ඇති වුණාම ඇති. ලෝකෝත්තර ශ්‍රද්ධාව නෙවෙයි පින්වතුනි. ලෞකික ශ්‍රද්ධාව ඇති වුණාම තොහොම තමයි. තමන්ගේ හිත ගත්ත කෙනෙක් ඉන්නවනම් එයාව ඉතින් ඔන්න නොදැක ඉන්න බැරි වෙනවලු. ඔය සමහරු කියන්නේනේ අර සින්දුයි කියලාත් කියනවා කියන්නේනේ මට නොදැක ඉන්න බෑ කියලා එහෙම හිටි ගමන් කෑ ගහනවා එන්නේ. අන්න කෑ ගහනවනේ. ඔව් ඒ හින්දා
අන්න ඒ විදිහට අඬන අය අපිට ඇහෙනවනේ. ඒ ලෞකික ශ්‍රද්ධාව ඇති වුණාම එහෙමයි. නොදැකින්න බැයිලු. කටහඬ නාහ ඉන්න බැයිලු. රැට නිදිය ගන්න ගියත් කතාවලු. උදේ පාන්දර නැගිට ගමනොත් එයා තමයි නැගිටවන්නේ අවදි කරන්නේ. ඒ කටහඬ තමයි ඉස්සල්ලාම ඇහෙන්න ඕනි කියලා එහෙමලුනේ කියන්නේ. ඔන්න ලෞකික ශ්‍රද්ධාවේ හැටි. හැබැයි ඔය කියන ශ්‍රද්ධාව වෙනස් වෙන්න පුළුවන් එකක්. කිලිටි වෙන්න පුළුවන් එකක්. එහෙම හිත බැඳිලා ලං කරගත්ත කෙනාගේ රූපේ Tamanට එපා වෙන්න පුළුවන් දවසක. එයාගේ හඬ Tamanගේ හිතේ තරහක් උපදීන් කෙලෙස් උපදවන්න හේතු වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි හිතන්න පුංචි සන්දියේ බුදුහාමුදුරුවෝ ගැන අහපු ඔබ අපි අද බුදුහාමුදුරුවෝ ගැන අහද්දී අපේ හිතේ වෙන් වෙන ඉඩ තියෙන පැහැදීම වැඩි වෙලා මිසක් අඩු වෙලා ගිහිල්ලාද නෑ වැඩි වෙලා තියෙන්නේ නේ. එහෙනම් අන්න ලෝකෝත්තර ශ්‍රද්ධාව හරියට අඳුනගත්තොත් ඒක නා පින්වතුනි ශ්‍රද්ධානුසාරී කෙනෙක් ලෙස මේ ධර්ම මාර්ගය තුල තෙරුවන් පිළිබඳ හොඳට හිතේ පැහැදීම උපදවගෙන ශ්‍රද්ධාව තුලම හිත ශක්තිමත් කර ගන්නවා. එහෙනම් පැහැදිලි නේද? මේ ලෝකයේ තුල ශ්‍රද්ධාව හීන කෙනාට තෙරුවන් ගැන මොන තාලෙන් කොයි විදිහට අපි විග්‍රහ කරලා දුන්නත් එයාගේ හිතේ උපදව ගන්න පැහැදීමද අපැහැදීමද අපැහැදීම ඇති කර ගන්නවා. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්නවා ශ්‍රද්ධාවක් නැති මනුස්සයින්ට ශ්‍රද්ධාව ගැන අවබෝධ කරවා දීම බොහොම දුෂ්කරයි. නමුත් එහෙම වුණත් ශ්‍රද්ධාව තුල හිත පිහිටව ගත්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එයා තමන්ගේ වගකීමක් යුතුයකමක් ලෙස පිළි අරගෙන ශ්‍රද්ධාවට නොආව උදවිය ඒ ශ්‍රද්ධාවට ගෙන්වීමේ වැඩ කටයුත්ත තුළ බොහෝම සත්භාවයෙන් යෙදෙන කෙනෙක්මයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඔන්න පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වතුනි දුස්සීලස්ස සීල කතා දුක් කතා. දුස්සීල මිනිහට සීලය ගැන කියන්න ගියාම මොකද වෙන්නේ? තරහ ඇති කර ගන්නවනේ. තරහ ඇති කර ගන්නවා. මේ ලෝකේ ගොඩාක් මිනිස්සු ළඟ අඩුපාඩු නැද්ද? තියෙනවා. වැඩක් පළක් කරන්න ගියාම කිසිම නිමාවක් පිළිවෙලක් ගොඩක් මිනිස්සු ළඟ තියේද? ගොඩක් මිනිස්සු ළඟ නැහැ. අතු ගෑවොත් අතු ගාලේ අන්තිමට කොස්ස අතු ගාලා කුණු ටික එකතු කරපු තැන කොස්ස ඉදලා තියන අය නැද්ද? ඉන්නවා. අතු ගායේ හැබැයි කුණු ටික ඔහේ ගොඩ ගහලා තියන අය නැද්ද? ඉන්නවා. ඕවා දකිද්දි අපේ හිතේ කිලිටි සිතිවිලි උපදින්නේ නැද්ද? උපදින. කාපු පිඟානවත් හරියට හොදන්නේ නැති මිනිස්සු නැද්ද? ඉන්නවනේ. බත් එක බෙදාගත්තත් වටේම බත් ඇට ටික හලන අය නැද්ද? ඉන්නවා. එහෙනම් ගොඩාක් දේවල් වල බැලුවාම පිළිවෙත් කියන ඒවා බොහොම අඩුයි මිනිස්සු ළඟනේ. පිළිවෙල පිරිසිදුකමින් මිනිස්සු හීනයිනේ. දෙන්නේ අතරමැද කතා කරනවා නම් ඔය මැද්දෙන් යන්න හොඳ නැහැ කියන එක ගොඩක් දෙනෙකුට තේරෙනවද? Taman එක කතා නොකරද්දි අනුන් අතර යමක් කතා කරද්දි ඔය අතර මැද්දට පැනලා පඬිතෙක් වගේ කියවගෙන යන එක වාචාලකමක් කියලා නොදන්න මිනිස්සු නැද්ද? ඉන්නවනේ. එහෙනම් ඔය අඩුපාඩුකම් මිනිස්සුන්ට කියා දෙන්න ගියාම ඕවට හිත රිද්ද ගන්න තරහ ගන්න අය නැද්ද? නෑ වත්තන්න පරිපූර්ණෙන් තින සීලං පරිපූර්ණති. වතාවත් සම්පූර්ණ නොකරන්න සීලය සම්පූර්ණ කරගන්නේ නැtei කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එහෙනම් පිරිසිදුකම පිළිවෙල නැති මිනිස්සුන්ට ඒ පිරිසිදුකම පිළිවෙල සීලයට උපකාර වෙන බව නේද අපි ඒව හරහා අවබෝධ කරලා දෙන්නේ. නමුත් ඒ අවබෝධ කරලා දෙන්න ගියාම ඒ පුංචි දෙයට තරහ ගන්නවා නම් කවදාවත් පින්වතුනි එයා තමන් ළඟ තියෙන බරපතල වැරදි අඳුන ගනීද? ඒවා අවබෝධ කරගෙන සකස් කර ගනීද? හත් හැවිරිදි පුංචි හාමුදුරු කෙනෙක් සරියොත් මහ රහතන් වහන්සේගේ සිවුරු පොට බිම ගෑවෙනවා දැකලා ස්වාමීනි අවසරයි ඔබ වහන්සේගේ සිවුරු පොට බිම ගෑවෙනවා. පැත්තකට උන උන්වහන්සේ සිවුර පොරවගෙන දැන් පොඩි නම හරිද කියලා ඇහුවා. අන්න බලන්න තියෙන අනතිමානී ගුණයනේ. එහෙනම් අන්න සීලය තුල පිහිටපු කෙනා ශික්ෂණය තුල පිහිටපු කෙනා පෙන්නලා දෙන්නේ කවුද? Tamange පුංචි වරද පවා ඒ වරද සකසගෙන පෙන්නලා දුන්න කෙනාගේ පවා හිත සනසන විදිහට ප්‍රිය ලෙස පිළිවදන් සපේන කෙනෙක් වෙන්නේ නැද්ද? වෙනවා. එහෙනම් ගොඩක් මිනිස්සුන්ට මිනිස්සු ළඟ තියෙන දුස්සීල භාවය ගැන තෝරලා දෙන්න ගියාම තරහ උපදව ගන්න නැද්ද? තරහ
උපදව ගන්නවා පින්වතුනි. කොයිතරම් ආදීනව කීවත් ඒ දේ පිළිගන්නවද? පිළිගන්නේ නෑ. මොකක් හරි හිතට ආපුවාමනේ. ඒ හිතට ආපු දේ හරි කියන තැනම ජීවත් වෙන මිනිස්සු නැද්ද? ඉන්නවා. සමහර උදවිය එනවා ප්‍රශ්න අරගෙන. අපි ඒ ප්‍රශ්නේ තෝරගෙන යද්දී අපිට තේරෙනවා පින්වතුනි මේ පුද්ගලයා නොගැලපෙන සම්බන්ධයක් පවත්වාගෙන යන නිසා තමයි මේ හැම දෙයක්ම. එතකොට අපි යාට ඒක තෝරලා දෙනවා. ඒ දුන්නට ඒ මිනිස්සයා පිළිගන්නේ ඒක. නෑ මට ඔක්කොමත් කරන්න පුළුවන් ඒක නම් කරන්න බෑ කියන තැන ඉඳන් තමයි යන්නේ. එහෙනම් අර දුස්සීල මිනිස්සයා තමන්ගේ වරද පෙන්නලා දුන්නට පෙන්නලා දෙන දේ පිළිගන්නවද? නෑ. හැබැයි බුදුහාඳුරෝ පෙන්වුවේ තමන්ට තමන්ගේ ජීවිතේ නොදන්න දෙයක් කියා දෙන කෙනා හරියට නිධානයක් පෙන්නලා දෙන කෙනෙක් ලෙසය. හැබැයි සත්පුරුෂයා පිළිගන්නේ දුස්සීල කෙනා එහෙම තැනක නෑ පින්වතුනි. තමන්ගේ දුසිල් භාවය ගැන අවබෝධ කරලා දෙන්න වටහලා දෙන්න උත්සාහ කරද්දී ඒ උත්සාහ කර සිටින්නා වූ කෙනා පිළිබඳව මහා තරහක් කෝපයක් දේශයක්මයි තම හිතේ ඇති කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඔබ අහලා තියෙනවා මණිකාර කුළුපගති සහමුදුරුවන්ගේ කතාවනේ. තිස්ස කියලා ස්වාමීන් වහන්සේ නම එකම නිවසකට බුදුරදුන් වැඩ සිටි කල පිණ්ඩපාතේ වැඩි අවුරුදු 12ක් තිස්සේ. මේ නිවසේ අයිතිකාරයා මණික් කරුවේ. මණික් කරුවෙකුට කුළුපග වෙච්ච නිසා මණිකාර කුළුපගති සහමුදුරුවෝ කියලා ප්‍රකට වුණා. මේ පුද්ගලයා දිනක් මස් වාගයක් කපමින් ඉද්දී කොසල් මහ රජුරුවන්ගේ රාජ බටයෙක් රතු පාට මණික් ගලක් අරගෙන ආවා. උපදාගෙන යන්න. මේ පුද්ගලයා ලේ තැවරුණ අතින්ම පොලිසියෙන් ආවයි කිව්වොත් කරන වැඩ ඔක්කොම දාලා දුවගෙන යන්නේ නැද්ද ඉස්සරහට? ආන් ඒ වගේ රජුරුවන්ගේ සේවකයෙක් ආවේ කියපු හින්දා කරමින් හිටිය වැඩේ අතරමඟ දාලා ලේ තැවරිලා තිබුණ අතින්ම ලේ ටිකවත් සෝදගන්නේ නැතිව මේ පුද්ගලයා ඉස්සරහට දුවගෙන ආවා. ලේ වැකුණු අතින්ම මණික් ගල අරගෙන ඉහළ තැනකින් තියලා අත් දෙක සෝද ගන්න ගිය ටිකට gedara ඇති කරන ගිජුලිහිණියේ ආන් තමන්ගේ කොටස ස්වාමියා වෙන් කරා කියලා ලේ තැවරුණ මණික් ගල මස් කෑල්ලක් කියලා හිතන් ගිල්ලා. එයා තබපු තැන මණික් ගල නෑ. ඊට පස්සේ පිටතින් සොරෙක් ආවෙත් නෑ. අවසානයේ ඇති කරා නිගමනයක් ඇති කරගත්තා අනිවාර්යයෙන්ම එකත් එකට මේ මණික් ගල සොරකම් කරේ නම් මේ භික්ෂුව. එයාගේ බිරිඳ කිව්වා හා එහෙම හිතනවවත් නෙවෙයි. අපේ දරුවෙක් වගේ ඔය ස්වාමීන් වහන්සේ අවුරුදු 12ක් පුරාවට අපේ නිවසට වඩින ඔය පින් ඇති ස්වාමීන් වහන්සේ ගැන නම් ඔයා හිතනවා නෙවෙයි එහෙම වැරදි හිතක්. පව් පිරෙයි ඔයාට කියලා කිව්වා. නමුත් මේ කෙනා ඒව ඇහුවද? ඇහුවේ නෑ. ඇහුවේ නැතුව විතරක් නෙවෙයි ලණුපටක් අරගෙන ස්වාමීන් වහන්සේගේ හිස වටා වෙලලා හිටන් දෙපැත්තට අදිමින් ඇහුවා ගත්ත නේද මණික් ගල කියලා. ස්වාමීන් වහන්සේගේ උපාසකේ මං ගත්තේ නෑ. හාමුදුරුවෝ දැක්ක ගිජුලිහිණියා මණික් ගල ගිලින බව. ඒත් හාමුදුරුවෝ ඒ බවක් දන්වන්න ගියේ නෑ. තම වචන නිසා සතා මැරෙන්න පුළුවන් හින්දා. පින්වතුනි හාමුදුරුවෝ ලේ නාසෙන් කටෙන් දාලා බිම වැටුණා. ඔය අතරේ උතනට ආව යලිත් අර ගිජුලිහිණියා ලේ ගඳට තරහ ගිහින් හිටපු ඔහු පයින් ගැහුවා මේ සතාට. වේගෙන් ගිහිල්ලා මේ සතා ළඟ තිබිච්ච බිත්තියක දැවටිලා බිම වැටුණා. පියවි සිහිය ලබන තිස්ස හාමුදුරුවෝ දැක්ක මේ දසුන මේ ක්‍රියාව. පින්වත් උපාසකය අර සතා මැරුණද කියලා ඇහුවා. ඔව් ඒ සතා මැරුණා. මැරුවා වගේ තමයි මගේ මණික් ගල දුන්නේ නැත්තම් නුඹටත් ඒ ටික මේ සිද්ධ කරන්නේ මං කියලා කිව්වා. සතා මැරිච්ච බව දැනුණා. දැනිච්ච නිසා කිව්වා ඔබ සොයන මණික් ගල ඒ සතාගේ කුස තුල ඇති කිව්වා. කුස පලා බලද්දී ඔහු සොයපු මණික් ගල එහි තිබුණා. මේ මිනිස්සයා හරියට කම්පා වුණා. හැබැයි කොච්චර කම්පා වුණත් තමන් අතින් සිද්ධ වෙච්ච වරද අර කියන්නේ කළ වැරදි ඇතුන් ලවාවත් අද්දවන්න බැරිය කියන්නේනේ. ආන් ඒ වගේ තමන් කරපු දේ ඒ දෙයට ඉක්මන් වුණා වැඩි පින්වතුනි. එහෙනම් කොයි තරම් ආදීනව කීවත් තමන්ගේ බිරිඳ ඔහු ඒක කනකට ගත්තද? ගත්තේ නෑ.
තරහ තවත් වැඩි කරගෙන තමන්ගේ මතේ හරි කියන තැන ඉඳගෙන ආන් ක්‍රියාත්මක වෙන්න ගිහිල්ලා විපතටපත් උන්නේ නැද්ද? නිරයංච පාපකම්මිනෝ මේ මිනිස්සයා මරණයෙන් මතු නිරය කරා ගියා ගොඩාක් ලෙඩ වෙලා. මොකද හේතුව අර රහතන් වහන්සේ නමක් උන්වහන්සේ ඒකල අපරාධය නිසාම ලෙඩින් ඉඳලා අපව පිරිනිවන් පෑවා. එහෙනම් හිතන්න දුස්සීලයට කරන්නා වූ හිතට ගත්තා වූ වරදේ දුසිල් භාවයේ ආදීනව කීවත් එයා පිළිගන්නවද? ආන් කියන්නේ යන කෙනා පිළිමදව තරහක් උපදව ගන්නෙ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එවන් කෙනෙකුට ඒ අවබෝධ කර දීම දුෂ්කර වුණත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ දුෂ්කර කටයුත්ත තමන්ගේ වගකීමක් ලෙස භාරගෙන සිද්ධ කරනවා. මිනිහෙක් හදලා පිංගතුණි අපිට මේ මිනිහා අපෙත් එක්ක තරහ වුණත් මොකෝ? මේ මිනිහා හොඳින් ඉන්නවා නම් අපිට ඇතිනේ. අපිට ජීවිතේ ඔය අත්දැකීම් හොඳට තියෙනවානේ. සමහරක් වෙලාවට මිනිස්සු යම් තැනකින් තියෙනවානේ. හැබැයි ඒ තැනකින් තිබ්බ මිනිහා අපිවත් පාගල අපිටත් දුෂ්ටකම් කරලා ආන් යන්නේ නැද්ද? යනවා. නමුත් ඒ කෙනා යම් තැනක හරි ඉන්නවනේ. අපි ළඟට එද්දි තිබින වගේ දුෂ්ටකම් වලින් භාගයක් හරි අපේ ඇසුර නිසා මං අඩු කළානේ. ආන් අපි නැතිව තනියෙන් ඉන්න පුළුවන් ජීවිතේ මං මේ මිනිහාගේ හැදුවනේ කියලා පිටිපස්සේ ඉඳන් ඔබට අපිට එතකොට සතුටු වෙන්න බැරිද? එහෙනම් තමන් කරපු ටික තමන් ළඟ තියේවි පිංගතුනේ. එනිසා තමන් හරි දේ උගන්වුවාට පස්සේ කෙනෙක් තමන්ගෙන් දුරස් වුණත් කමක් නෑ. ආන් තමන්ට සතුටු වෙන්න පුළුවන් නේ. එහෙනම් පිංගතුනේ මොකද හේතුව ඒක මේ ජීවිතේට විතරක් නෙවෙයි. මුළු මහත් සංසාරෙටම ඒක බලපානවා. ඒකනේ බුදුහාමුදුරුවෝ පෙන්නුවේ මිනිහෙකුට බත් වේලක් දුන්නොත් එයා තව වේලක් එනකන් ඒකෙන් පෝෂණය ලැබලා දුක නිවාගෙන ඉඳී. මිනිස්සෙකුට පිංගතුනි අපි පිංගතුනි ජීවිත දානයක් දුන්නොත් එයාට මේ ජීවිතේ තව අවුරුදු ගාණක් ජීවත් වෙන්න ඒක අවස්ථාවක් වෙයි. ධර්ම දානයක් දුන්නොත් සංසාරේ පිංගතුනි බඩගිනි වෙන එක උපදින එක මැරෙන එක නවත්තන්න මගක් අපි හදලා දෙන්නේ. එහෙනම් පිංගතුනි මේ ලෝකේ උතුම්ම දානේ ධර්ම දානේ කියලා බුදුහාඳුරෝ පෙන්වුවේ ඒකයි. එහෙනම් මිනිස්සෙකුට සීලය දුස්සීලකම පින පාපය ගැන අවබෝධයක් හදවතේ උපදවලා දෙනවා කියන එකම ශ්‍රේෂ්ඨයි පිංගතුනි. ශ්‍රේෂ්ඨයි. ඒක අවබෝධ කරගත්තදා ඔබ ළඟ නැති වුණාට දුක් වෙන්න එපා. හේතුව ඔබ උතුම් ව්‍යායාමයක් උතුම් උත්සාහයක් දරුවා ඒකේ ප්‍රතිඵල ඔබට ඈත තියා හරි ඉඳගෙන බලමින් සතුටු වෙන්න බැරිද? පුළුවනි. එහෙම කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. බුදුරජාණන් වහන්සේ දුක්ඛතා සූත්‍රයේ 3 වෙනි කාරණාව ලෙස පෙන්වා දුන්නා. කොමක්ද? ඒ තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුවා. අපස්සුතස්ස බාහු සත්‍ය කතා දුක්ඛතා. අල්ප දැනුමක් තියෙන කෙනාට වැඩි දැනුමක් ඇති වෙන දෙයක් කියා දෙන්න ගියාම තරහ ගන්න නැද්ද? සමහරු හිතන් ඉන්නවනේ Taman තරම් දන්න කෙනෙක් නෑ. මං ඉතින් දන්නවා බණ මං දැනගෙන ඉන්න ටික මට හොඳට ඕම ඇති. කියලා ඔන්න බණකට ආරාධනා කරත් නොයන තාලේ මිනිස්සු නැද්ද? ඉන්නවා. ඔය දන්න ටික පිළිපැද්දාම මදේ කියලා කියන අය නැද්ද? ඉන්නවා. චූල දුක්ඛක්ඛන්ද චූල කම්ම විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ ලෝකේ සුභ කියන මානවකයා බුදුහාඳුරන්ගෙන් ඇවිත් අහනවා බුදුහාඳුරනේ මේ ලෝකේ කෙනෙක් උගත් වෙලා උපදින්නත් තව කෙනෙකු නූගත් වෙලා උපදින්න කෙනෙක් මෝඩයෙක් වෙන්නත් තව කෙනෙකු ප්‍රඥාවන්තයෙක් වෙන්නත් හේතුවක් තියෙන්න ඕනේ මොකක්ද ඒ කියලා ඇහුවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා Taman තරම් දන්න කෙනෙක් නැtei කියලා හිතාගෙන මාන්නක්කාර විදිහට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. කවදාවත් මේ මිනිස්සු පෙන්නලා දෙන අඩුපාඩුව පිළිගන්නවද? Tamanගේ මතයේ හරි කියාගෙන ජීවත් වෙන මිනිස්සු නැද්ද? ඒ මිනිස්සු නොදන්න බුදුබණ අහන්න දිසාවන් යොමනවද? වැඩි වැඩියෙන් පොතපත කියවනවද? එහෙම කරන්න ආරාධනාවක් පරිසරයක් හැදුවත් හදපු කෙනා එක්ක කුපිත වෙන මිනිස්සු නැද්ද? ඉන්නවා. ආම් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එහෙනම් අල්ප දැනුම තියෙන කෙනා වැඩි දැනුමක් ඇති වෙන දෙයක් ගැන වටහලා දෙන්න යන ටිකට තරහ ගන්නවා. සමහරක් විට බණක් උනත් ඔය පැයකට වඩා එහෙම කිව්වහම සමහරක් තැන්වල ඔන්න ඕකට කලබල වෙන කුපිත වෙන මිනිස්සු උනත් නැද්ද? ඉන්නවා. එහෙනම් ඒනොත් පැහැදිලි වෙන්නේ මොකද්ද? අනේ මන්ද මේ හාඳුරු දැන් පැයක් කිව්වා.
තවත් පැයක් කියන්නද කොහෙද යන්නේ? කියන්න වගේ හාමුදුරුවෝ දිහා බලන අය නැද්ද? ඉන්නවා. එහෙනම් පින්වතුනි හිතන්න අපිට ඔය මොන බැල්මවල් තේරුනේ නැතත් ඒ වගේ බැල්මවල් ටිකක් තේරෙනවා. තේරිච්ච ගමන්ම බණ නවත්තනවා අපි පින්වතුනි. හරි? එහෙනම් පින්වතුනි පැහැදිලි. මේ ලෝකයේ තුල නොදන්න කෙනාට නොදන්න දේ පහදලා දෙන්න යනවා කියන එක ලේසි නෑ. අමාරුයි දුෂ්කරයි. ඒ කෙනා තරහ ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එහෙමය කියලා පින්වතුනි අතහරින්නේ. දැන් ගටිකාර ජෝතිපාල වෙහිම අතහැරියද? නෑ. තමන්ගේ හදවතේ තිබුණේ බුදුහාඳුර ළඟට එක්කන් යන්න මිත්‍රයවනේ. ඒ එක්කන් යන තමන්ට වඩා අර ජෝතිපාලට ඒකෙසට ආශිර්වාද ලැබෙන බව සත්පුරුෂ ධර්මයේ අඳුනගෙන හිටපො ගටිකාර දැනන් උන්නනේ. එහෙනම් ඒ වගේ පින්වතුනි කොහොම හරි බලෙන් හරි අපි කෙනෙක්ව එක්කන් ගියොත් අනේ පිළිසිටුමා තමන්ගේ පුතාට මොන තාලෙට කිව්වත් එයා ගියාද බුදුහාඳුර ළඟට ගියේ නෑ. රං කහවණු දහස බැගින් දෙන්න පුතේ අන්න ඔබ යන්න බුදුහාඳුර ළඟට කිව්වහම රං කහවණු වලට තියෙන කෑදරකමට ගියා බුදුහාඳුර ළඟට. හැබැයි නැවතුනේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ළඟ ධර්මයේ අවබෝධ කරගත්ත ශ්‍රාවකෙක් බවට පත් වෙලානේ. එහෙනම් සල්ලි දීලා හරි කමක් නෑ අපිට ධර්මයේ පැත්තට කෙනෙක්ව යොමු කරවන්න පුළුවන් නම් දැන් අද කාලේ ඔය ආගම් වලට බඳව ගන්නෙනේ. බඩු මුට්ටු දීලා මිල මුදා දීලා රැකී ආරක්ෂා දීලානේ. සෙවිල්ල ගන්න තහඩු කිරිපිටි ওই පැකට් ආදිය දීලානේ. එහෙනම් ඒ උදවිය පින්වතුනි මිත්‍යාව පැත්තටනේ ගන්නෙ. බුදුහාමුදුරුවෝ අංගතර නිකායේ පෙන්වන මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච මිනිහට තෝරගන්න තියෙන අන්තිමට දෙකයි. තිරිසන් ලෝකෙද නිරයද? ඔය දෙකෙන් එකක් තමයි අන්තිමට තෝරගන්න වෙන්නේ. එහෙනම් පින්වතුනි මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අපි කෙනෙක්ව යොමු කරාම එයාට තෝරගන්න ලැබෙන අවස්ථා දෙකක් කොහෙද? මනුස්ස ලෝකෙද දිව්‍ය ලෝකෙද සුගතියද? එහෙනම් බලන්න ඒකේ වෙනසනේ. එහෙනම් මිනිස්සෙක්ව එහෙම හොඳ තැනකට ගෙනියන්න අපි වෙහෙසුනා කියන්නේ වෙහෙසිච්ච අපිට අනේ මේ මිනිස්සයාගේ ජීවන මග මං හරි ගැස්සුවානේ කියලා හදවතින් සතුටු වෙන්න බැරිද? හොඳ ගුරුවරයෙක් කවදා හරි හිතන්නේ ධනේ මං කී දහහක් දරුවන්ගේ ඇස්කම් විවර කරාද කියලා කියන්නේ නැද්ද? කියනවා. ඇස්කම් විවර කරා කියන්නේ මේ කන් දෙක හරි දෙයට යොදන්න, ඇස් දෙකෙන් හරි දේ ග්‍රහණය කරගන්නනේ. ඒ වගේම මනස කියන ඇස සැකසුවා කියන සතුටේ හිතේ නැද්ද? තියෙනවා. එහෙනම් අල්ප දැනුම තියෙන අය තුලත් අපි වැඩි දහම් දැනුම ඇති කරවන්න දුෂ්කර නමුත් කටයුතු කරනවා නම් එවැනි ලෙස කටයුතු කරන මාර්ගය තුල හැසිරෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හරි ශ්‍රේෂ්ඨ තැනකට යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සිව්වෙනි කාරණාව. මොකද්ද සිව්වෙනි කාරණාව? අන්න බුදුහාඳුරෝ පෙන්වුවා මච්චරියස්ස ඡාග කතා දුක් කතා. මසුරු කෙනාට ත්‍යාගය ගැන කතා කරන්න යාම දුෂ්කරය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. නේ දානංච යුද්ධංච සමානමහු. දාන් දෙනවා කියන එක පිංගතුනි යුද්ධයක් වගේනේ. දැන් අපිට ජීවිතේ දන් දෙන්න අවස්ථාව ලැබුණාම ඒ ලැබෙන අවස්ථාව අපි සතුටු වෙන්නේ. සමහරුන්ට බණක් දාන ගියා කිව්වහම ඔන්න හිතෙන ඕන් ඉතින් දැන් යන්න එපා නිකන් ගියහැකේ කියලා ඕක ගැන හිතන අය නැද්ද? අපේ එකටත් අටපිරිකරක් ගෙනාවනේ. ඉතින් මේ අපිත් අරන් යන්න එපා අටපිරිකරක් කියලා ඔන්න හිතන මිනිස්සු නැද්ද? ඉන්නවා. නමුත් හැබැයි ලෙස දන් දෙන්න කෙනෙකුට අවස්ථාවක් පරිසරයක් හැදුනොත් එයා ඒක සතුටෙන් කරනවා. කරපු කෙනා හිතන්නේ අපරාධේ මං එතෙන්ට ගියේ එයා මුණ ගැහුනේ කියලා නෙවෙයි. අනේ මට තවත් දෙයක් දෙන්න ලැබුණා නම් කියලා තමයි එයා හිතන්නේ. පින්වතුනි සමහරක් වෙලාවට අපිට ගොඩක් දේවල් නැති වෙන්න පුළුවන් නේ. අපිත් ආසයි තියෙනවා නම් දෙන්න. කෝ ඉතින් නෑනේ අපිට කියලා කියන අය වැඩිපුර නැද්ද? ඉන්නවා. තියාගෙනත් ඔහොම කියන අය නැද්ද? ඉන්නවනේ. නැති කෙනා එහෙම කිව්වයි කියවකෝ. තියාගෙනත් ඔහොම කියන අය නැද්ද? ඉන්නවා. ඇති නැතිකම බාධාවක් නෙවෙයි දන් දෙන්න. පින්වතුනි ඇත්තටම බැලුවාම දන් දෙන සත්පුරුෂයා ගැන බුදුහාඳුරෝ පෙන්නනවා. තමන්ගේ කුසගින්න නිවා ගන්න බත්පතක් අරගෙන බත් පිටක් පාසා නිවෙන කුසගින්න මත සතුට උපදව ගන්න මිනිස්සයා. ඊට වඩා තමන් ඉස්සරහ තමන් වගේම බඩගින්නේ ඉන්න කෙනාට තමන්ගේ බත්පත දීලා ඒ කෙනා බත් පිටක් පාසා ඔහුගේ කුසගින්න නිවාගෙන සතුට වෙන එක දැකලා තමන් බත් පිටෙන් පිට කුසගින්න නිවාගෙන සැනහෙනවට වඩා
සැනහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එහෙනම් පින්වතුනි, ත්‍යාගයට නැඹුරු වෙච්ච කෙනා එහෙමයි. එහෙම කෙනා අනිත් අයවත් දානීය තුල අනුමෝදන් කරනවා දුෂ්කරව හරි. සහභාගී කරව ගන්නවා පින්වතුනි. එයා නැතිකමේ දුක දන්නකමට දන් දෙන කෙනෙක් පින්වතුනි. අනිත් අයට තමන්ට නැතිකම හොඳට දැනিলা තියෙනවානේ. තමන් ආපු ගමන් මගේ යාට මතකයි. පුංචි කාලේ පෑනක් පැන්සලක් ගන්න, පොතක් පතක් ගන්න, තමන් ගත කරපු දුෂ්කර ජීවිතයේ මතක තියෙන ඒ කෙනා එයාට කොයි තැනකට ගියත් ඒ මතකේ අමතක වෙන්නේ. අමතක නොයන කෙනා හොඳට දන් පින් සිද්ධ කරන තැනක හිත පිහිටවන් ජීවත් වෙනවා. එහෙනම් එතෙන්ට කවදාවත් ලං නොවෙච්ච කෙනෙක් අපිට ලං කරවන්න පුළුවන් වුණොත් හරි ශ්‍රේෂ්ඨයි. නිවන් මගට අපි යාව යොමු කරා වෙන්නේ. අවසාන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුප්පඤ්ඤස්ස පඤ්ඤා කතා දුක්ඛතා. ප්‍රඥාවක් නැති මිනිසයාට ප්‍රඥාව ගැන කියා දීම දුෂ්කරයි. ලෝකේ ඔක්කොම සදාකාලිකයි නිට්ටයයි කියලා හිතානේ ඉන්න මිනිස්සුන්ට පින්වතුනි අනිත්‍යතාවය කියන්නේ යන ටිකට තරහ උපදව ගන්න නැද්ද? උපදව ගන්නවා. එහෙම මායා ලෝකයක ඉන්න කෙනෙක්ව අපිට පින්වතුනි මුදවන්න හම්බුනොත් එයා මිත්‍යා දෘෂ්ටියෙන් මුදවලා සම්මා දිට්ඨිය පිහිටෙව්වා කියලා සතුටු වෙන්න අපිට අවස්ථාව වෙන්නේ නැද්ද? අවස්ථාව වෙනවා. මම දැක්ක පහුගිය දාක දකුණු කොරියාවේ ලස්සනම නිරූපිකාව එයාගේ ලස්සන මදි කියලා ප්ලාස්ටික් සැත්කම් 10ක් කරගෙන ඒකත් මදි කියලා මොනවදෝ ලස්සන වෙන තෙල් කුප්පියක් හම්බෙලා දොස්තර මහත්තයාටත් නොකිය ඒ තෙල් කුප්පියේ තියෙච්ච තෙල් ටික ඉන්ජෙක්ට් කරගෙන තමන්ගේ මූණට විදගෙන අන්තිමට දැන් මූණ මොන වගේද? දැන් නිකන් අර අම්බලන්ගොඩ පැත්තට ගියාම කපලා හදලා තියෙන මූණු ඒ වගේ මූණක් වගේ තමයි මේ මූණ දැන්. එක මූණේ දැන් මූණු 7-8ක් පේනවා පින්වතුනි. දැන් හිතන්නකෝ යාට කවදාවත් අනිත්‍යතාවයේ වැටහිලා තිබුණාද? මේ රූපේ නිත්‍ය එකක් කියලා හිතාගෙන උන්න මිස ඒක තව ස්ථාවර කරන්න පුළුවන් කියලා හිතුවා මිස ඒක අස්ථාවර වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් කියලා ඇයට දැනিলা තිබුණාද? කවුරුත් ඇය ළඟ ඉඳලා අවබෝධ කරවලා තිබුණාද ඒක? එහෙම වුණා නම් අර තියෙන ලස්සන හරි ටික කලක් තව තියාගනීවිනේ. තිබිච්ච එක පවා එයා විහිංම පවා නැති කරගෙන තියෙන්නේ ඇයි අද? මේ අනිත්‍යතාවය මේ ධර්මයේ පිළිබඳ ප්‍රඥාවේ හිතවලට නොයැටෙන පරිසරයක ජීවත් වෙච්ච හින්දානේ. එහෙනම් හිතන්නේ වගේ මුලා වෙලා සංසාරේ අතරමං වෙන අයව අපිට ධර්මයේ ගැන වැටහීම අවබෝධ කර දෙමින් මේ සසර කතරින් මුදවන්නට ඒ මාර්ගය තුල පිහිටවන්න පුළුවන් නම් එය හරිය ශ්‍රේෂ්ඨයි. එහෙනම් හිතන්න ශ්‍රද්ධාවට, සීලයට, බහුශ්‍රත භවට, ත්‍යාගයට, ප්‍රඥාවට කැමැති හිත ඇති ඔබ, ප්‍රිය ඔබ අද දවසේ එය වැඩෙන උතුම් පින් දහම් කටයුත්තක් සිද්ධ කරගත්තා. අනෙක් උදවිය තුලද මේ ලෝකේ පුරා රට පුරා ඉන්න උදවියට ගුවන් විදුලිය හරහා බෞද්ධයා නාලිකාව හරහා මේ උතුම් බුදුබණ ශ්‍රවණය කරන්නට අවකාශය සලසා දෙමින් ඒ හිත්වලද ශ්‍රද්ධාවේ, සීලයේ, ප්‍රඥාවේ, බහුශ්‍රත භාවයේ, ත්‍යාගයේ අගේ වටිනකම සසර මිදෙන්න ශක්තියක් නේ යන්න වටහා දෙන්නට, තහවුරු කරවා දෙන්නට සිද්ධ කරපු උතුම් පින්කමක් අපි සිදු කරගත්තා කියලා මේ වෙලාවේ අපි හැමදෙනාම හදවතින් සතුටු වෙමු. හොඳයි පින්වතුනි, අද දවසේ මේ උතුම් පින්කම සිද්ධ කරන්නට උතුම් පින්බර දායකත්වයේ ඇතිව කටයුතු කරපු දූනගහ අනුලාරාමයේ අධිපතිනිය හැටියට කටයුතු කරන ගල්ගමුවේ ධම්මසීලී සිල් මාතාව, ඒ වගේම කහඳ වැලිපොත සුමිත්‍රා සිල් මෑණියන් වහන්සේ ඇතුළු දූනගහ අනුලාරාමේ දායකා පින්වතුන්ලා, අනුලා සුධර්මා කුලගණ සමිතියේ නිලධාරි මණ්ඩලය ඇතුළු සමාජිකාවන්, මරදගහමල දයාහාඩ්‍ය ආධිපති පියසේන මහත්මයා සහ වාලුකාරාමේ සීල භාවනා සමිතියේ පින්වතුන්ලා, ටැප්‍රබේන් හෝටලේ අධිපති සුදත් මහත්මයා ඇතුළු පින්වති පිරිස දායකත්වයේ දරුවා ඔබ හැමදෙනාම අරමුණක් ලෙස තබාගත් අනුලා සුධර්මා කුලගණ සමිතිය පිහිටවා වසර 5ක් පිරීම නිමිත්තෙන් ධර්ම දේශනාවට දායක වූ සියලු දෙනාට ධර්ම දානමේ කුසලයක්, ධර්ම ශ්‍රවණය කළ ලෝකවාසී සියලු දෙනාට උතුම් ධර්ම අවබෝධයේ පිණිස හේතු වෙන කුසලයක් බවට මේ උතුම් පින්කම පත් කරවීමත්, ඒ වගේම තමන් හැදූ වැඩූ මව් දෙමාපියන්ට, ගුරුවරුන්ට පින් අනුමෝදන් කිරීම, ගෞරවනීය දේශකයාණන් වහන්සේට,
ආශිර්වාද කිරීම බෞද්ධ නාලිකාවේ ගරු සභාපති පූජනීය අපේ දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පින්කමට දායක වූ පින් කැමැතිව සහභාගී වූ හැම දෙනාට ආශිර්වාද කිරීමද අරමුණක් කරගෙන මේ උතුම් පින්කම සිද්ධ කරා. එහෙනම් මේ මොහොතේ හිතන්න එලෙස සුජීවත්ව ඔබ එක්ක ජීවත් වෙන එලෙස ආශිර්වාද කරන්ට බලාපොරොත්තු හැමතත් මියගිය හැම දෙනාටමත් අපි මේ පින් අනුමෝදන් කරනවා ආශිර්වාද කරනවා. රට පුරා විසිරී රැඳෙමින් මේ උතුම් බුදුබණ අහන්නට යෙදුනා වූ ශ්‍රවණය කළා වූ හැමතෙද නිදුක් භාවයේ නිරෝගී භාවය සුවපත් භාවයේ චිරජීවනයේ පිණිස වේවා. මෙලව පරලව ශාන්තිය සනසෙල්ල කෙලවරුතුන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිලං රක්ඛන්තු ලෝක සාසනං චිලං රක්ඛන්තු දේශනං චිලං රක්ඛන්තු නං පරන්ති. ඔබ සෑම දිනාට තෙරුවන් සරණයි. සාදු. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ මිනුවන්ගොඩ බොරගොඩ වත්ත සම්මා ජීව බෞද්ධ ආශ්‍රම වාසී පූජ්‍යපාද මොරාවත්තේ සුබෝධි ස්වාමින්වයන් වහන්සේ, උන්වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝායස සම්පන්නිය අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. විශේෂයෙන් අපි මතක් කරන්නට ඕන ගරු දඹගල් ගමුවේ ධම්මසීලි මෑණියන් වහන්සේ, කහඳ වැලිපොත ගරු සුමිත්‍රා මෑණියන් වහන්සේ මේ ප්‍රදේශවාසී පින්නතුන්ට විශාල සේවයක් කරනවා. මේ පින්වත් ජනතාව වෙනුවෙන් මේ මෑණියන් වහන්සේලා දෙනම සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර, ඒ වගේම ආගමික මෙහෙවර වෙනුවෙන් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා කියලා අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. අද මේ ධර්ම දේශනාවේ පින්කම දූනගහ අනුලාරාමේ දායක කාරකාදී පින්නතුන් ඇතුළු දායකත්වයේ ලබාගත් මේ පුණ්‍යෝත්සවය සාර්ථක කර ගැනීම සඳහා විවිධ ආයුරින් සහාය ලබා දුන් සියලු දෙනාටත්, ඒ අයගේ පවුල්වල සියලු දෙනාටත් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය අපි ප්‍රාර්ථනා කරනවා. කවුරුත් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. බෞද්ධ ගුවන් විදුලියේ විශේෂ ධර්මානුශාසනාව